මේ වීගම ප්‍රදේශයේ කටානේ සාධිශය බහුතරයක් අපේ කතෝලික ජනතාව ඒ වගේම විවිධ ආගමික නිකායන්ට අයිති අන්‍ය ලබ්ධිකයන්ෝ ජීවත් වෙන පළාත. මේට අවුරුදු 3-4කට එහා පැත්තේදී බහුතර ක්‍රිස්තියානීන් ජීවත් වෙච්ච නගරයක් තිබුණා ඉරාකයේ. ඒ ඉරාකයේ මොසුල් කියන නගරය එක රැයින් ලෝක ප්‍රසිද්ධ වුණා. ඉරාකයේ මොසුල් නගරය අල්ලගන්නවා ISIS ත්‍රස්තවාදී. ඒ ත්‍රස්තයන් මොසුල් නගරය අල්ලගත්තාම කුරානේ එක අතක තියාගෙන අනිත් අතේ T56 තියාගෙන තව පිරිසකගේ අතේ කඩු සහ අනිත් අතේ කුරානේ තියාගෙන IS කාර්යය අල්ලගත්ත මොසුල් නගර ක්‍රිස්තියානීන්ට කියනවා උඹලා මුස්ලිම් එක්කෝ. ඒ ක්‍රිස්තියානිය කියනවා බෑ අපිට එහෙම කරන්න බෑ. එහෙනම් උඹලා අපිට බදු ගෙවන්න ඕන. මිනිස්සු කර කියා ගන්න දෙයක් නෑ. අවසානයේදී මිනිස්සු තීරණය කරනවා අපි කප්පක් ගෙවන්නෙත් නෑ අපි මුස්ලිම් වෙන්නෙත් නෑ. පවුල් 1200 ගණනකට වැඩි මුළු ලෝකෙම මිනිස්සු බලාගෙන ඉඳද්දී අර සියලුම දෙනා ඝාතනය කරනවා. එහෙම කරන්න කියලා තියනවද කොහේ? ඔව්. කොහේ? කුරාන. කොහොමද කියලා තියෙන්නේ? නුඹලා යම්කිසි නගරයක් අත්පත් කරගත් විට ඒ නගර වැසියන්ට ඉස්ලාම් වන්නේයි බලකල යුතුය. එසේ ඉස්ලාමයේ වැළඳ නොගන්නේ නම් ඔවුන්ගේ බද්දක් අය කළ යුතුය. ඒ බද්දේ නම ජිස්යා බද්ද නම් වේ. ඉස්ලාමයේ වැළඳ නොගන්නේ නම් ජිස්යා බද්ද නොගෙවන්නේ නම් සමූල ඝාතනය කරනු. එහෙම වර්ස් එකක් එහෙම නැත්නම් එහෙම සුරාවක් එහෙම ඉගෙනීමක් තියෙනවා ඉස්ලාමයේ. කවදා හරි දවසක විශේෂයෙන් මේ රටේ කතෝලික ක්‍රිස්තියානි ජනතාව ඉලක්ක කළා. පහරදීමක් වෙන බව අපට කල්පියා දැනුණු නිසා මට අද වගේ මතකයි 2013 මාර්තු මාසයේ 10ක් වෙනිදා අපි විශාල බුදු සමුළුවක් තිබ්බ බුදුබල සේනා සංවිධානයේ හැටියට මහරගම 10-15000 ජනතාව රැස් වෙලා හිටියා. හාමුදුරුවෝ 600ක් වැඩලා හිටියා. මම බොහෝම වේදනාවෙන් මේ රටට වෙන්න යන විපත විශේෂයෙන්ම ඉස්ලාම් උම්මත්තක කල්ලි ගැන උද්වේගයෙන් කතා කරන අවස්ථාවේදී මම එදා මහරගමදී කෑ ගහලා කිව්වා බෞද්ධ වෙනුවෙන් අපි බුදුබල සේනාවක් හැදුවා. කතෝලික සහෝදරයනි උඹලගේ ආරක්ෂාව වෙනුවෙන් කිතු සේනාවක් හදාගන්න කියලා. 2013 තවත් වරක මට මතකයි යම් සිද්ධීන් මතුවනහම මේ ප්‍රදේශවල විශේෂයෙන් මේ පෙරේමුල්ල ප්‍රදේශය භයානක අත්වාදීන්ගේ ගොදුරු බිම කාදිලතුමා හම්බ වෙලා මම එතුමට කිව්වා ඔතුමාලගේ සොසයිටිය නැත්නම් මේ කතෝලික සමාජයේ ලොකු අනතුරක ඉන්නේ කරුණාකරලා පුළුවන් නම් මට එක දේවස්ථානයක් ගාන ගිහින් මට මේක කියන්න බෑ. පුළුවන් නම් පෑලියගොඩ ඉඳලා හලාවත දක්වා මේ සම්බන්ධ
මේ තී ඉන්න කතෝලික පියතුමාලා ඒ වගකීම යුතු අය මට මුණගස්සන්න මම මේ දැනුමත් කිරීම කළ යුතුයි කියලා. ඒක මේක බාරගත්තත් ඊ මාස දෙක තුනකට පස්සේ මා වලලා හිරේ දැම්මා. ඒ නිසා ඒ අවස්ථාව ගිලිහුණා. එහෙම නොවෙන්න සමහර විට 300ක් මියදෙන නොදී බේරගන්නත් තිබ්බා. මේ වෙන විනාශය ගැන අපි කරුණු කියන්නේ 2012 ඉඳලා. ඔයගොල්ලෝ දන්නවද? ක්‍රිස්තියානීන්ට එහෙම පහර දෙන්න කියලා කියද්දී බෞද්ධයන්ට ඔළුව උස්සන්න දෙන්න එපා කියලා කුරාණේ කියනවා. ඒ නමේ පහවගත්තා. ඒ අනුව තමයි බුදු පිළිම කඩලා ඒගොල්ලන්ගේ වහාබි ආක්‍රමණය පටන් ගත්තා. මන්ත්‍රීවරේ පාර්ලිමේන්තුවට යවන්න ලක්ෂ 500ක් වියදම් කරන්න ඕන මේ රටේ මිනිස්සු. මේ 20 මහමැතිවරණය සඳහා කෝටි 1000ක් වියදම් කරනවා මේ ආණ්ඩුව. වැඩි කළ බලන්න ලක්ෂ 500 ඒවා 196ක් මුදල කොච්චරද කියලා. ලක්ෂ 500ක් වගේ මුදලක් මහ ජනතාවගේ බදු මුදලින් වියදම් කරලා മന്ത്രിවරු හදන්නේ ඇයි? ප්‍රතිපත්ති සකස් කරන්න, ගෝලීය ඇති වෙන තරජනයන්ට මුහුණ දෙන්න, වැඩපිළිවෙලවල සංවාද කරන්න, මිනිස්සු අතර ආගමික ආතතියක් ඇවිල්ලා එකිනෙකා විරසක වෙනවනම් ඒ ජාතික ඒකාබද්ධතාවය හදන්න, නීති නැත්තම් අලුත් නීති පනවන්න. මේ අවුරුදු 72 පුරාවට කිසිවක් වෙලා නැහැ. නොයෙක් පක්ෂේනෝ ඒ පැත්තෙන් මේ පැත්තට, මේ පැත්තෙන් ඒ පැත්තට සම්දානගත වෙන ලස්සන වචන, ලස්සන පාඨවල, ලස්සන ලකුණු මේ කොම මිනිස්සු අතරම ගෙනල්ලා ආපහු මේ වතාවෙත් ඒ උදවිය බලය ඉල්ලන රට හදන්න. අවුරුදු 72ක් තිස්සේ මේ රට ගෙනිච්ච එකම පාරක ඒ පරණ පාර දැන් වල් වැදිලා. ඒ පාර ආපහු කාපට් කරලා ගන්න බෑ. මිනිස්සුගේ හිත් බිඳිලා, පාර්ලිමේන්තුව පිළිබඳ තියෙන විශ්වාසය දින වැටිලා, ඒ වගේම ලෝකේ එකම රට වෙන්නේ නැති ලංකාව තමන්ගේ ඡන්දයෙන් පාර්ලිමේන්තුවට ගිහපු අය මකබෑලියන් කියලා ප්‍රාර්ථනා කරනවා. අනේ සහරාන් ගහන්න තිබුණේ ඔය ඔන්නෝ කුට්ට කියලා මිනිස්සු කතා කරා. කොරෝනා වසංගතය එනකොට අනේ මිනිස්සුන්ට ඔය 2025ට හැදියන් කියලා කතා කරා. එතනට මේ මිනිස්සු පත්තුනේ ඇයි? අපි වපුරන විදියට තමයි අස්වැන්න නෙලන්නේ. මේ රටේ දේශපාලනඥයෝ අද නෙලන්නේ ඒ අස්වැන්න. මිනිස්සු දෙපා වෙලා තියෙනවා දේශපාලනය. අපි කරේ පවා සමහර වෙලාවල මිනිස්සුන්ට තියෙන්නේ අවිශ්වාසයක් වෙන්න පුළුවන්. ඇයි? අපි එක වෙලාවකට කියනවා මේ නායකය හොඳයි මේක කරමු. මොකක්ද අපි කරන්නේ? පබගාලක පැටලෙන. ජාතික ව්‍යාපාරය ගොඩනගන්න දෙන්නේ නේ. ඒව දේශපාලනිකව ඇවිල්ලා හයිජැක් කරනවා. නැත්නම් ඕවර්ටේක් කරනවා. අවසානයේ අපිට තියෙන එකම විසඳුම අලුත් පාරක් තමන්න මේ ජාතිය වෙනුවෙන් විවේචනය කර ඉදීමෙන් පළක් නැහැ. රටේ සම්පත් ටික සූරා කරනවා නම්, ඓතිහාසික උරුමයන් දවසින් දවස වනසා දානවා නම්, රට ණය බරින් දිරිගෙනවා නම්, හෙට දවස ගැන බලාපොරොත්තුවක් නැති අවිනිශ්චිත ස්වභාවයකින් නම් ජීවත් වෙන්නේ. ජීවිතේ කල පොරබදද්දී කනකර ආභරණ උකස් කළා හෙල ඉඳලා හරියන්නේ නැහැ. මේක වෙනස් කරන්න අපි වෙනස් වෙන්න ඕනේ. අපි වෙනස් නොවි අපිට අර පරණ පාරම යන ගමන් ඒවයි යනකොට වලවල් වල වැටෙනවා, කටු වැටෙනවා, පොළොව උස්ස ගන්න බෑ. කොටිරැළ ඉන්නවා, හොරතක්කඩ ඉන්නවා මග දෙපස. ඒ වගේ තමයි දේශපාලනය. නායකයෝ සමහර වෙලාවට පිළිසිදු වුණාට
ඒ නායකයන්ගේ ගෝලය ජාවාරම්කාරය අද മന്ത്രിකමක් කියලා කියන්නේ වැලි කපන්න පර්මිට් එක. අද മന്ത്രിවරම කියලා කියන්නේ බොරළු පස්තික කපන පර්මිට් එක. අද മന്ത്രിකම කියලා කියන්නේ එතනෝල් කාර්යය රකින්න එතනෝල් ගෙන්නන්න පුළුවන් පර්මිට් එක. අද മന്ത്രിකමක් කියලා කියන්නේ තෙවැරුම් දාන පර්මිට් එක. දුරාචාරය වඩන පර්මිට් එක. පාතාලේ රකින්න පර්මිට් එක. කුඩුකාරයෝ ආරක්ෂා කරන පර්මිට් එක. මේ ආදී වශයෙන් ගත්තාම ඇත්ත වශයෙන්ම අපි සුද්ධගේ ආණ්ඩුවේ ජීවත් වෙනවා වගේ තමයි අපිට දැනෙන්නේ. සුද්ධ කරන පාලක සුද්ධගෙන ගිය පාලනයේ මේ කිසි වෙනසක් නැහැ. අපි අපේම ඡන්දෙන් පත් වෙන උන් ළඟට ගිහිල්ලා උද්ඝෝෂණය කරන්න ඕන කැලේ බේරලා දෙන්න කියලා. අපේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට අනුන් ගාවට ගිහිල්ලා කෑ ගහලා උද්ඝෝෂණ කරන්න ඕන ඕයි වන සම්පත රැකලා දෙනවා කියලා. එහෙම නැත්නම් පුරාවස්තුක ආරක්ෂා කරලා දෙන්න කියලා. ඒ කියන්නේ මේ පාලකයෝ පාර්ලිමේන්තුවට ගියාම විස්තර වෙනවද? හැබැයි අපිට පේන්නේ නැහැ එහෙම වෙන ආකාරය. ඒ නිසා අද අපහමුවේ තියෙන ප්‍රධාන ප්‍රශ්නාවලිය අතර ප්‍රමුඛතම ප්‍රශ්නේ බවට ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ මේ ඉස්ලාමික උන්මත්තක අන්තවාදය. මේක පරාජය කිරීම වෙනුවෙන් විශාල කැපකිරීමක් අපිට කරන්න වෙනවා. ඒක හරියට පිළිකා රෝගියෙක් Tamanට වැළඳුණු පිළිකාව සුව කරගන්න දරන වෑයම වගේ එකක්. ඉස්ලාම් කියන්නේ ආගමක් නෙවෙයි. ඒ ආගමේ නාමයෙන් රට තුළ ගොඩනගන්නේ වෙනම පරිපාලන පද්ධතියක්. වෙනම පරිපාලන ඒකකයක්. ඒ අනුව 225ක් පාර්ලිමේන්තුවේ අනපනත් සම්මත කරලා තියෙනවා. එක රටක් කියලා ව්‍යවස්ථාවේ තිබුණ එක රටක් එක නීතියක් කියලා කිව්වට අද රට ඇතුලේ තව රටක් ගොඩනැගිලා ඉවරයි. නීතිය ඇතුලේ වෙනම නීති. පාසල් ඇතුලේ වෙනම පාසල්. ඒ වගේම උසාවිය ඇතුලේ වෙනම උසාවිය. පාරිභෝගික භාණ්ඩ වල ආගමික ලාංඡන මේ ආදී වශයෙන් ගත්තහම රට ඇතුලේ රටවල් දෙකක්. පාසල් වෙනුවට මද්‍රසා පාසල්, විශ්වවිද්‍යාල වෙනුවට ශරියා විශ්වවිද්‍යාල, උසාවිය ඇතුලේ කාති උසාවිය, සම්පත් බැංකුව හැරෙනකොට සියලුම බැංකු සහ සියලුම මූල්‍ය ආයතන ඉස්ලාමික් බැංකින් හැටියට ඉස්ලාමීය මූල්‍ය පද්ධතිය අද බැංකුවලට ඇවිල්ලා තියෙනවා. සංස්කෘතියෙන් අරාබි වෙනවා. සාරිපුතෙක් මොළුව වහගත්ත මුස්ලිම් මම්මලා සම්පූර්ණයෙන්ම දාඩිය පිරුණු මේ මහා ගිනි රස්නේ තියෙන රටක අර කළු ලෝගු වල හිර කළා අරාබි කාන්තාරේ වගේ. මේක තමයි වෙනස. මේක තමයි රට ඇතුලේ හැදෙන අනිත් රට. මම දන්නේ නැහැ ගෝඨාභය රාජපක්ෂ මහත්මයා ගැන. ඔහු ගැන ලොකු විශ්වාසයක් අපට තිබුණා. ආරක්ෂක ලේකම්වරයා හැටියට මම හිතනවා ඔහු මම මේ කියන කාරණාවට අදාළ වෙන්නේ නැහැ කියලා. මොකද ඔහුට ඍජු දර්ශනයක් තියෙන නිසා. නමුත් ඇත්ත වශයෙන්ම මහින්ද මහත්තයාගේ ඉඳලා මේ මුළු ඇමති නඩයක් සජිත් ප්‍රේමදාසගේ ඉඳලා අනුර කුමාර දක්වා පෙරටුගාමී කාර්ය මේ කොයි කවුරුත් ඇත්ත වශයෙන්ම පුනරුත්ථාපනය වෙන්න ඕන. ඒගොල්ලෝ පුනරුත්ථාපනය වෙන්න ඕන මේ රට හදන්න නම්. සියලු ජාති එකයි කිය ඔක්කොම ආගම් එකයි කිය අද මේ අන්තවාදී පොකුරුත් තමන්ගේම දේශපාලන බලකඳවුරේ තියාගෙන ඒගොල්ලෝ පෝෂණය කරනවා. දරුවන්ට කියනවා කුඩු දෙන්න එපා, කුඩු බොන්න එපා කියලා. උන්ව පුනරුත්ථාපනය කරන්න කඳවුරු හදන ගම කුඩු ගෙන්නනේ උන්ට රැකවරණය දෙන දෙමකට කුඩු ගෙන්නනේ උන්ට රැකවරණය දෙන മന്ത്രിවරු පත් කළා ඔයගොල්ලන්ගේ කතිරේ. ආපහු කතරේ ගහලා ඉන්න මෙහි උද්ඝෝෂණය කරනවා හම්බෝ කුඩු දෙනෝ, කුඩු බොනෝ, පෙති එනෝ, අයිස් ගහනෝ. ඒව රැකවරණය දෙන කට්ටිය අපිව තමයි යවලදී. කොහොමද මේක හදන්නේ? නාකොටෙක්ගේ කුඩු අල්ලනවා, උම්ම කුඩු ටික විකුණනවා. හොඳ වෙලාවට ඔත්තුන දෙන්නේ අපි. නේද? ඔත්තු හිම දුන්නා නම් සමහර විට මහ පාරවල් වල ඇක්සිඩන්ට් වල මැරෙන්නත් තියෙනවා. හිතන්නකො මොන තරම් භයානක ජාවාරමක්ද මේ රට.
මොනතරම් කැලෑවක් වෙලාද මේක. හොරු තක්කඩේ ස්ත්‍රී දූෂකයෝ මේ රට දුරාචාරය යොමු කරන්න පුළුවන් මුන්ගේ වහසබස් අහහ මේගොල්ලන්ගේ රස කතා අහහ මේගොල්ලන්ගේ කුණු කතා අහහ අපි හොල්ල ඉන්නවා. රට වටේම මූද රට මැද කඳුපන්ති ගංගාවල් 103ක් ගලා බහින බොහොම ලස්සන ගංගා ධාරා පිහිටලා තියෙනවා. ඇලදොල කඩායන දියේ කොහේ බැලුවත් හරි ලස්සන අපූර්ව ජෛව විවිධත්වය. නොයෙක් වර්ගවල පියාසන කරන කුරුල්ල වගේම අසිරිමත් වන සම්පත. ඒ වගේම පුදුමාකාර ජෛව විවිධත්වය. ඒ විතරක් නෙවෙයි නිල්ල පිරිච්ච රට. දවසේ වැඩි කාලයක් ඉරු රශ්මිය වැටෙන රට. මේකේ ප්‍රයෝජනය ගන්න අදහසක් නැති මිනිස්සුන්ට කොහොමද ජාතියට අනාගතයක් හදන්නේ? රට වටේම මූද තියාගෙන සෙමන්ටින් එකක් පිටින් ගේනකොට කහ කෑල්ල මල් පෝච්චි එකක් හදන්න පුළුවන්කම තියෙද්දි කොරෝනා වසංගතය එනකොට කහඩින් ගිත්තක් හොයාගන්න බැරි වුණු රට කහ ටිකේ ඉඳලා ඉඟුරු දක්වා පිටරටින් ගෙන්නන රට ආයුර්වේද වෙදකම සඳහා වෙනිවැල් ගල ටික කපා ගන්න නොදෙන රටක් වෙනිවැල් ගල ටික අරන් එනකොට පොලිසියෙන් අල්ලන සුද්ධ 1930 ගණන් වල හදපු වනජීවි පනත නිසා අද වෛද්‍යවරයෙකුට වෙනිවැල් ගලකට කෑල්ලක් බාංගල් ගලකට කෑල්ලක් කපා ගන්න වඩන්තරයට යන්න බැරි වෙලා තියෙනවා. සුද්ධ එදා ඒව තහනම් කළේ අපේ වෙදකමට ගහන්න ඕන නිසා. එහෙම කළා අපිට ඇන්ටිබා කොකපණු බෙහෙත් ආදී වශයෙන් දැන් මේ ඩයබටික් කියයි කොලෙස්ටරෝල් කියයි මේ ඔක්කොම ලෙඩ පද්ධතියක් හදලා දැන් ඒගොල්ලන්ගේ ඖෂධ මාෆියාවට අපි අටවුවා. අනේ අර ආයුර්වේද වෛද්‍යවරු වෙනිවැල්කට ටික ගෙන්න ගන්න පර්මිට් එක නැතුව ලියලියා හැම ජනාධිපතිතුම හැම දේශීය වෛද්‍යවරුන්ම ලියලියා අවුරුදු 72ක් මේ පනත සංස්කරණය කරගන්න බැරි වුණා මේ හරියට. මුං ආපහු බලේ ඉන්නේ. ඒ නිසා අපේ වැඩ පිළිවෙල වෙන්නේ මේ විවේචනය කර ඉන්න නෙවෙයි. දැන්වත් මේ රට නගන වැඩක් ගොඩනගන්න. ඒ වෙනුවෙන් කොඩිය ලකුණින් මේ වැඩ පිළිවෙල අපි ගොඩනැගුවා. අපේ නාම යෝජනා පත්‍ර කීපයක් ප්‍රතික්ෂේප වුණා. කුරුණෑගල, කොළඹ, කළුතර සහ මොනරාගල. නමුත් අනිත් දිස්ත්‍රික් වල අපි තරඟ කරනවා. බොහෝ විට මිනිස්සු දන්නේ නැහැ අපි ඡන්ද ඉල්ලනවා කියලා. මේ ඉදිරිපත් වෙච්ච අපේක්ෂකයන් අතර ගම්පහ දිසාවේ ගත්තොත් අපේ සුනේත්‍රා මැතිණිය නොහිටින්න ඇත්ත වශයෙන්ම අපට එක ඇඩ්වර්ටයිස්මන්ට් එකක් දාගන්න වත්කමක් තිබුණේ නැහැ. මොකද ඡන්ද කියලා කියන්නේ සල්ලි. ඡන්දකදී මිනිස්සු හැසිරෙන්නේ ගොඩක් වෙනස් විදියකට. සල්ලි කඳු හෙල්ලෙන වෙලාව නැති සල්ලි අදින වෙලාව තමයි මැතිවරණය. ඔයගොල්ලන්ට පේනවා ඇති රූපවාහිනිය බලපුවාම ගුවන් විදුලි පුවත්පත් ටික බලපුවාම මොනතරම් සල්ලි කන්දරාවක් කොනද මේ ඇඩ්වර්ටයිසින් කරන්නේ. ඊළඟට එතන ඉඩකුත් නැහැ. අවමතරමින් කියන වැදගත් දෙයක් දැන් මම මේ පෙරේදා කුවේට් එම්බසි එකට ගිහලා කුවේට් තානාපතිවරයා හමු වුණා. කුවේට් තානාපතිවරයා හමු වෙලා කිව්වා කුවේට් රාජ්‍යය තුළ දැන් කොරෝනා වසංගත තත්ත්වය නිසා විශාල අසීරුතාවයකට පත් වෙලා ඉන්නවා කුවේට් රටේ මිනිස්සු, අපේ සිංහල මිනිස්සු. 3000කට අකාමයක නැහැ. අකාම කියලා කියන්නේ බලපත්‍රේ නැහැ. මොකද ඒගොල්ලන්ට වැඩි කාලයක් එහෙ ඉන්න ඕන හින්දා ගිය ගමන් પાස්පෝර්ට් එක ලීසි කරනවා, කොහේ හරි තැනක වැඩ කරනවා. දැන් බලපත්‍රේ නැති හින්දා වැඩ කරන වර්ක් පර්මිට් එක නැති හින්දා බෙහෙත් ටිකක් ගන්න යන්න බෑ කොහෙට. ඒ වගේම සිංහලයෝ හිටියත් වර්ක් පර්මිට් එක තියෙන නවාතැන් පහසුකම් දෙන්න පුළුවන් අය හිටියත් ඒ තැනකට යන්න බෑ. බලපත්‍රේ නැති කෙනෙක් තියාගැනීම නීති විරෝධී. ඉතින් මේ මිනිස්සු අපිට කතා කර අඬනවා වැළපෙනවා. ඒගොල්ලන්ගේ ලංකාවේ ඉන්න ඥාතීන් අනේ හාමුදුරුවනේ මේකට මැදිහත් වෙන්න කියලා උදේ පාන්දර නැගිටින්නේ ප්‍රශ්න කෝටියක් අපේ ඔළුවේ. අවම තරමින් සියලු මාධ්‍ය දෙන්න ආවා. අර මිනිස්සුන්ගේ ඒ රටේ ඉන්න මිනිස්සුන්ගේ හිත සැනසෙන්නවා. එක මාධ්‍යයක මුද්‍රයක් තරම් ප්‍රමාණය තප්පර 10ක් කියන ප්‍රවෘත්තිය. අපි මොකක්ද කිව්වේ?
මාස දෙකක් මතක තියාගන්න. මාස දෙකක් දීලා තියෙනවා කුවේට් රටේ. කුවේට් ආණ්ඩුව මේ බලපත්‍රය නැති අයට බලපත්‍රය හදාගන්න. ඒකට තානාපති කාර්යාලය මැදිහත් වෙන්නේ. කුවේටේ තුල ඉන්න අනෙක් සියලුම ජනතාව අයිති රටවල් වලින් ඒක කළා. ලංකාවේ එම්බසි එක කළේ නෑ. නියෝගයට ගන්න හිටියා. දැන් අර මිනිස්සු අසරණයි. දැන් කඳවුරු වලට ගාල් කරලා දැන් 30කට ආසන්න ප්‍රමාණයක් මැරිලා. නමුත් ඒ කුවේට් රජේ පුළුවන් ගැන මිනිස්සු බලා ගන්න තුන් වේල කන්න දෙනවා. මේ මිනිස්සු වෙනුවෙන් පෙනීදීම එතන දේශපාලනයක් නැහැ නේ. මේක තමයි ලංකාවේ දේශපාලනය. ලංකාවේ මජර දේශපාලනය. අවිද්‍යාත්මක අවස්ථාවාදී බලලෝභී මුග්ධ පෙරේත බලකාමී කියන්නේ මේක තමයි. ඊළඟට අපිට තියෙන සයිබවකාශ විතරයි අන්තර්ජාලය. ඒකෙත් දැන් ඉඩක් නැහැ. ගියාන්ුවෙන් මාව ත්‍රස්තවාදීක් කළා. Facebook ආයතන දැන් දෙන තියෙනවා කිසිම ප්‍රවෘත්තියක් කිසිම පින්තූරයක් කිසිම ආකාරයක කතාවක් නමවත් පළ කරන්න බෑ. ඔයගොල්ලන් කවුරු හරි සහයෝගයක් මොනවා හරි එකක් ෂෙයා කළත් ඒවත් බ්ලොක් වෙනවා. එතකොට අපි කොතනදීද සත්‍ය මතු කරගන්නේ? මේ සියලු වැඩ කරන්නේ කිසිම වරප්‍රසාදයක් නැතුව නෙවෙයි. වරප්‍රසාදලත් മന്ത്രിලා මැතිලා Tamanගේ වගකීම් කොටස පැහැරහැරලා තියෙද්දි අවංකව ජාතිය වෙනුවෙන් කැප වෙන අපටත් මෙහෙම නම් මේ රටේ අනාගතය ගැන ඔයගොල්ලන්ට හිතා ගන්න පුළුවන්. ඒක නිසා මම දීර්ඝව කතා කරන්න යන්නේ නැහැ. මේ වැඩ පිළිවෙල ගොඩනගන්නේ උපනුපන් දරු පැටව වෙන්නේ. අපිට වැදගත් නැහැ කතෝලිකද ක්‍රිස්තියානිද රෙපර්මානුද ප්‍රොටෙස්ටන්ට්ද ඇංග්ලිකන්ද රෝමානු කතෝලිකද අපිට ඒක අදාළ නැහැ. අපිට වැදගත් වෙන්නේ ජාතිය. ජාතිය රැකුණොත් තමයි ආගම රැකෙන්නේ. මේ ජාතිය අවුරුදු 2000 ගණනක් තිස්සේ මේ භූමිය ජනවාසී කළා. ඒව ආරක්ෂා කළා. මේ භාෂාව කතා කරන කිසිවෙක්ට නෑදෑය නෑ ලෝකෙ කොහෙවත්. මේ රට විතරයි අපිට තියෙන්නේ. ඒක නිසා මේ රට ආරක්ෂා කර ගැනීමත් ඓතිහාසිකව මේ රට ගොඩනගපු මේ රටේ ශිෂ්ටාචාරය ගොඩනගපු සිංහලයෝ ආරක්ෂා කර ගැනීමත් අපේ දෙවුර මත තියෙන වගකීම. ඒ වගකීම හිසින් දරාගෙන අපි එළිය අරගෙන කෙරුවත් ඒ වායනොත් පළක් නොවන තැන අවසාන විග්‍රහයේදී අපි කල්පනා කළා මේ පාලකයන් කතා කරන සංවර්ධනය මේගොල්ලන් කතා කරන මේ කොන්ක්‍රීට් ගොඩනැගිලි වල සංවර්ධනයට යටි ඒ උත්සාහ කරනවා මේක සිංගප්පූරුවක් කරන්න. ඒගොල්ලන්ගේ වෑයම කොන්ක්‍රීට් ගොඩවල් ගහලා රට දියුණුවයි කියලා පෙන්නන්න. අපි වෑයම් කරනවා රටේ පුපුරන එක නවත්තන්න. ඒ නිසා අපි හිතුවා දේශපාලනිකව බලවත් නොවි මේක කරන්න බෑ. දේශපාලනිකව අපේ മന്ത്രി ආසන කීපයක් ලැබුණොත් ඒ වරප්‍රසාද පාවිච්චි කරලා මේ ඇත්ත ප්‍රශ්න අපිට කතා කරන්න පුළුවන්. එතකොට වාරණ පනවන්න බෑ කාටවත්. ඕනෑම മന്ത്രി කෙනෙක් ඇමතියෙක් එක්කලා අපිට හැප්පෙන්න පුළුවන්. ඕයි තමසෙ මේක කියන ඇත්තද නැත්තද කියලා. අපිට ඒ ආමන්ත්‍රණය කරන්න පුළුවන්. ඒ නිසා ඔයගොල්ලන් හොඳින් මතක තියාගන්න. ඒ වගේම මේ වැඩ පිළිවෙලට ආශිර්වාද කළා පුළුවන් හැටියට උපකාර කරන්න. මොකද මේ ඉන්න උදවිය මහා ධනවතුන් හෝ මහා පොහොසතුන් නෙවෙයි මේ සල්ලි කඳුවෙක් හැප්පෙන්නේ.